අයිබෝවන් අයිබෝවන් ගල පුතාලා හොඳයි අපි පළවෙනි පාඩමේ ඉන්නේ නේද පළවෙනි පාඩමේ අපි පළවෙනි පාඩමේදී අන්තිම නැවතුනේ ජීවීන්ගේ ලක්ෂණ කියන උපමාතුකාවේ අපි කතා කරා වර්ධනය අයිබෝවන් लिया का डिपा मका पातू हैं मैं मका दो उड़ान ने सद्य कहने वाले सद्य कहो सत्य क्या है बताला सर बोर्ड का बंदाई सर बोर्ड का बंदाई सर मामा දැනුයි ජොයින් උනේ මොනවා ලියන්න දුන්නද සර්වත් නිකන් කැඩි කැඩි පේන්නේ सर माइक का म्यूट सर माइक म्यूट හරි දැන් හරිද දැන් පේනවද රයිට් දැන් හොඳට පේනවා සර් රයිට් ඕකේ हरी सर හොඳට පේනවා සර් ताला की पर में कार्डबोर्ड कैरी है मगे देवर නෑ මං කියවේ නෑ ගේන්න කියලා සර් වනාස ගේන්න කිව්වා නෑ මං කියවේ නෑ ළමයි දාන මැසේජ් ඒක මන් දන්නේ හරි මෙහෙම එතකොට ජීවීන්ගේ ලක්ෂණයකදී අපි වර්ධනය ගැන කතා කරනවා වර්ධනය මම ගිය සතියේ දුන්නා අර මේ ප්‍රස්තාවයක් ඒ ප්‍රස්තාවයේ සමහරක් ළමයි වරද්දගෙන ඇඳලා තියෙනවා හරි මම කිව්වනේ දැන් ශාකහා සතුන් ඉන්නවා නේද එතකොට ශාකවල වර්ධනය අඛණ්ඩව ඉදිරියට යනවා කියන්නේ ශාකවල වර්ධනය නවතින්නේ නැහැ ශාක හැමදාමත් වර්ධනය වෙනවා හැබැයි සතුන්ගේ වර්ධනය එයාලගේ ජීවිත කාලයේදී එක් අවස්ථාවකදී එයාලගේ වර්ධනය නවතිනවා හරි දැන් මම මේකට මොනවද උසයන්නේ නැහැ හරි මම මේකට උසයන්නේ නැහැ හරිද මමත් හරි ආසයි උසයනවා නේද උසයන්නේ නැහැ මොනවද කරන්නද හරිද නමුත් කුඩා කාලේදී ඔයාලගේ වර්ධන වේගය වැඩි හරි කුඩා කාලේදී ඔයාලගේ වර්ධන වේගය වැඩි ඊට පස්සේ වර්ධන වේගය එන්න අඩු වෙනවා ඔයාලා තරුණ වුණාට පස්සේ නේද තරුණ වෙනකොට ඔයාලගේ උස මහත ශරීරයට ඇවිල්ලා තියෙන්නේ උස කියන සාධකය ගත්තොත් එහෙම උස ඊට පස්සේ නවතින එක අවස්ථාවකදී මම ඒක තමයි කිව්වේ අපි ඒක සලකන්නේ වර්ධනය හරිද එතකොට මම අර කිව්වනේ මම මේ ප්‍රස්තාවයක් කියනවා ශාකවල වර්ධනය කාලයත් එක්ක ඒගොල්ලෝ අඛණ්ඩව යනවා හරි අඛණ්ඩව යනවා වර්ධනය දැන් මේ පැත්ත කාලය මේ පැත්ත අපි ගත්තොත් එහෙම වර්ධනය හරි මේක ඇවිල්ලා ශාකවල වර්ධනය හැබැයි සතුන්ගේ වර්ධනය යාළුවෝ කුඩා කාලයේදී වර්ධන වේගය වැඩි ඊට පස්සේ ඊට පස්සේ කාල ගත වෙනකොට යාළුවගේ වර්ධනය
සීමා වෙනවා. මෙතන උඩට යන්නේ නැහැ. මේ පස්තාරේ උඩට යන්න මේක එක මේ අක්ෂයත් එක්ක සමාන්තරව යනවා. හරි සමහර ක්‍රම ඇඳලා තිබ්බා මේකත් මෙහෙම උඩට යනවා මෙහෙම. එහෙම නැහැ. එතකොට මේක ඇවිල්ලා සත්තුන්ගේ වර්ධනය. සත්ත්ව වර්ධනය. හරි මේක ඔයාලගේ මේක හදාගන්න එහෙම වැරදි නැත්නම් ඒක හදාගන්න. රචනාවක් ලියන්න කිව්වනේ. ඔව් ඒක අපි කතා කරමු මේ ඒක ඊළඟ අර විදුලිය පාඩමකට අදාළ ගන්න එක. මේක හරියට හදා ගන්නවා. හරිද හදාගත්තද? හරි. මම මේක මකනවා. හරි විශේෂයෙන්ම මෙතන මේ අක්ෂරයට සමාන්තරව යන්නේ එක අවස්ථාවකදී මුලදී වර්ධන වේගය වැඩි. ඔයාලගේ ළමා කාලේදී එන්න වර්ධන වේගය වැඩි. ඊට පස්සේ මේ හරියදී ඔයාලා තරුණ වේගයටපත් වෙනවා. ඒ තරුණ අවස්ථාව. ඊට පස්සේ මේ වර්ධන වේගය එහෙමම තමයි යන්නේ. කියන්නේ උස යන්නේ නැහැ. වර්ධනයක් නැහැ ඊට පස්සේ. වර්ධනයක් නැහැ. වර්ධනය බිඳුව වෙනවා. හැබැයි ගස් උස යනවා නේ. ගස් වල ක්‍රිචිලි දානවා අලුතෙන් ගස් උස යනවා. හරි? එයාලගේ වර්ධන වේගය එන්නේ අඩු වෙනවා. හැබැයි ඒත් වර්ධන වෙනවා. අර මං ගිය සතියේ මං කිව්වනේ නේද මේ කවුද? එක පුතෙක් කිව්වා මොනවාද? ඇමීබා පැරමීසියම්ම කොහොමද ආහාරයට ගන්න කියලා පෙන්වන්නේ කියලා නේ. අපි ඒක බලලෙමු පොඩ්ඩක් ඉස්සර. මොනවද කිව්වේ? right බලමු එන. ඔව් දැන් මේ බලන්න මේ ඇමීබා. දැන් මෙයාගේ සෛලය ඇතුලේ දැන් පැරමීසියන් වල සිර වෙලා තියෙනවා වලට පේනවා ඇති. දැන් මෙයාලගේ බාහුව දික් කරනවානේ මෙන්න මේ හරිය එහෙම. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ හරිය බාහුව දික් කරනවා. හරි ඔය හිර වෙලා ඉන්නේ. ඇමීබා කියන්නේ එක සෛලයක් තියෙන ජීවියෙක්, පැරමීසියන් කියන්නේ එක සෛලයක් තියෙන ජීවියෙක්. ඒතර ඇමීබාගේ සෛලය විශාලයි. දැන් ඕම් බලන්න ඔතන දැන් අර සෛලයෙන් නෙරීම ඇතිවෙනවා නේද? නෙරීම කියන්නේ ඇතුලේ තියෙන සෛලේ කියන්නේ යාළගේ ඇතුලේ තියෙන අර දියරේ ගලනවා. ගලලා පැරමීසියම්ම කොටු කරගන්නවා. ඔතන බලන්න ඔය. ඔයා බලන්න. එයා කොටු කරගන්නවා පැත්තකින් අර. මෙතනත් එහෙම. ඉතින් බූවල්ලෙක් වගේ නේද? බූවල්ලෙක් අඬු දික් කරන්නේ ඒ වගේ තමයි මෙයාගේ සෛලයෙන් නෙරීම් ඇති කරනවා. මෙන්න මේ හැටි පේනවද? ඔයාලට මම මේ කර්සර් එක පේනවද? මවුස් එකේ කර්සර් එක පේනවද?
නෑනේ. මේ වම් පැත්තේ කෙළවරින් බලන්න වම් පැත්තේ කෙළවරනොත් මේ බලන්න වම් පැත්තේ කෙළවර අර බාහුව දෙකට බෙදලා ගිහිල්ලා අර පැරමීසියම වටේ යනවානේ. මෙතනත් එහෙමයි තියෙන්නේ. මෙතනත් ඔන්න පැරමීසියම කොටු කරගන්න. කොටු කරගෙන දැන් මෙයාගේ සෛලයේ ඇතුලේ තියෙන පෝෂණ ද්‍රව්‍ය මෙයාගේ සෛලයට අවශෝෂණය කරගන්න. හැමී වගේ සෛලයට. නැත්නම් මෙයාලට මේ කටවල් එහෙම නැහැ නේද? උගුරවල් එහෙම කටවල් එහෙම නැහැ, දත් නැහැ. එහෙම නැහැ. स्वभाव धर्मे असिरिय ने स्वभाव धर्मे असिरिय අපි කියන්නේ මොකද ජෛව ලෝකයේ අසිරිය කියන පාඩමේ නමක් තියෙන්නේ නේ බලන්න ඒ වගේ එහෙම වෙන දේ වෙන හැටියට කොහෙද සෛලය ඇතුලේද? ඒ සෛලයේ ඇතුලේ තියෙනවා එයාගේ රික්තක තියෙනවා. රික්තක තියෙනවා ඊට පස්සේ ඒකට කියන්නේ සෛල ප්ලාස්මේ කියලා කියන්නේ. ඒකේ ඇතුලේ ඉන්ද්‍රිකාවන් තියෙනවා. සෛලීය ඉන්ද්‍රිකාවන් තියෙනවා. ඒ වගේ දේවල් තියෙන ඒවා අපිට මෙහෙම පේන්නේ නැහැ. ඒක තව විශාල අන්වීක්ෂයකින් බලන්න ඕන. මේක මට ස්ක්‍රීන් ෂෙයාර් එක පොඩ්ඩක් मुझे पता अमीबाग साइड है සෛල ඇලෙනවා කියලා කියන්නේ දැන් මෙහෙමනේ කරන්නේ නේ
ඇමීබා ඉන්නවා. right ඇමීබා. දැන් ඇමීබාට නිශ්චිත හැඩයක් නැහැනේ. හරි මේ හැරි පැරමීසියම් කියන්නේ කීකියොත් එහෙම. හරිද? මොකද කරන්නේ මේ හැරි තියෙන මෙයාගේ මේ සයිලෝප්ලාස්මය ඔන්නෝම දික් කරනවා. ඕම දික් කරනවා. මේ පැත්තෙන් තෝම දික් කරනවා. දික් කළා මෙයාව කොටු කරගන්නවා. හරිද? එතකොට මේ ඉන්නේ පැරමීසියම් ඇතුලේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාට යන්න විදියක් නැහැනේ. මෙයා ඇතුලේ හිර වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාට මේ සෛල මෙයාගේ තියෙන මේ සෛල මේ තරලයනේ කියන්නේ මේ සෛල ප්ලාස්මය අපි කියන්නේ. මේ සෛල ප්ලාස්මයට මෙයාගේ තියෙන මේ සෛල ප්ලාස්මයේ තියෙන පෝෂණ ද්‍රව්‍ය නේ. ඒකේ දිය වෙලා තියෙන පෝෂණ ද්‍රව්‍ය. ඒවා මේකට අවශෝෂණය කරගන්නවා. කියන්නේ මේ සෛලයට පස්සේ මැරෙනවා. මෙයා. හරි හැලෙනවා කියන්නේ මෙයා හිර වෙනවා. හැලෙන්නේ නැහැ. හරි. හොඳයි අපි දැන් යමු. දැන් අපි යමු පරීක්ෂණයක් තියෙන වර්ධනය සම්බන්ධව. අපි මේකෙදි මොකද කරන්නේ? තේත පස සහිත යෝගට් කෝපයක් අපි ගන්නවා නේ. යෝගට් කප් එකක් අරගෙන හරිද? තේත පස තියෙන යෝගට් කප් එකක් ගන්නවා. ඊට පස්සේ මේකට අපි මොකද කරන්නේ? මේකේ පැල කරනවා මුම් බීජ ස්වල්පයක්. හරි? ඔව් මුම් බීජ ස්වල්පයක් අපි පැල කරනවා මේකේ. මුම් බීජ ස්වල්පයක් අපි දාලා දින කීපයක් යනකොට බලනවා මේ පැල කොහොමද නේ මේ මුම් යට කොහොමද පැල වෙන්නේ කියලා බලනවා. අපි එයාගේ උස යන එක අපි මනිනවා ඊට පස්සේ. මිනුම් පටියක් අරගෙන මනිනවා. හරිද? ඊට පස්සේ මේ තියෙන එක ටික කාලයක් යනකොට මේ දවස් සාමාන්‍යයෙන් අද දැම්මොත් එimhe හෙට උදේ වෙනකොට මේක පැලවෙන්න පටන් ගන්නවා. මුංගට. හරි? ඊට පස්සේ ඔයාලට පේන්නේ මුලින්ම මුම් බීජේ නේද? මුම් බීජේ ඕම ඇවිල්ලා ඕම පටන් ගන්නවා මෙයා වර්ධනය වෙන්න. මේ මුම් හැටේ තමයි මේ තියෙන්නේ. හරි ඊට පස්සේ තව දවස් කීපයක් ගියාට පස්සේ මෙයා මේ මුම් බීජේ මේ පියලි දෙකක් තියෙනවා. ඒ පියලි දෙක ගැලවෙනවා. මැදින් රිකිල්ලක් දානවා. මැදින් රිකිල්ලක් දාලා දැන් මෙයා එන්නේ උස යනවා ඊට පස්සේ නේ. දවස් කීපයක් යනකොට ඊට පස්සේ අතු වෙනවා, රිකිලි එනවා. හරි හරි මේක පැලවෙන්න පටන් ගන්නවා. මේක පැලවෙන්න පටන් ගන්නවා මේ හැරින් අර මුම් බීජේ පියලි දෙක ගැලවෙන්න පටන් ගන්නවා. මුම් බීජේ පියලි දෙක ගැලවෙන්න පටන් ගන්නවා. හරි මේ තියෙන මුම් බීජේ පියලි දෙක. ඔව්. හරි දැන් මෙයා එන්නේ උස යනවා. අපි එතකොට මේ උස අපිට මනින්න පුළුවන්. ටේප් එකක් අරගෙන මෙතන ඉඳලා මෙතෙන්ට මනින්න පුළුවන්. දින කීපයක් අපිට බලන්න පුළුවන් මෙයා කොච්චරක් උස යනවද කියලා මේ ශාකේ. නෝ සෑනෝ ඊට පස්සේ අමුතු ශබ්දයක් ඇහෙනවා. අමුතු ශබ්දයක් ඇහෙනවා? සර් කියන කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. දැන් ඇහෙනවා සර්. දැනුත් ඇහෙනවා. දැනුත් ඇහෙනවා සර්. දැනුත් ඇහෙනවා සර්. සද්ද
සර් කතා කරන එක නැවතුවා මේ සද්ද ඇහෙනවා. සර් ඒ රැට රැහැ හරි එතකොට අපි මේ පරිසරයේ මුම් බීජයම තෝරගන්න හේතුවයි මුම් බීජය ඉක්මනටම පැලවෙනවා නේද මුම් බීජ ඉක්මනටම පැලවෙනවා දැන් අද අපි කඩෙන් ගෙනල්ලා නේ හෙට මේ වගේ යෝගට් කප් එකකට දාලා වතුර ටිකක් දාලා තිබ්බනම් එහෙම හෙට උදේ වෙනකොට මෙයා පැලවෙන්න පටන් ගන්නවා හරි ඒ තරම් වේගවත් මෙයාගේ වර්ධනය ඒකයි අපිට මේක ඉක්මනින්ම මේක අපිට බලා ගන්න පුළුවන් ඉන්න තමයි අපි මුම් බීජ තෝරගන්නේ හරි ලියාගන්නකො පරීක්ෂණේ අපි මේ පරීක්ෂණය ඉස්කෝලේදී බැලුවා සර්. එහෙමද රයිට් මාතෘකාව හරි ලියන්න මාතෘකාව ලියන්න ශාකයක වර්ධනය ආදර්ශනීය කිරීම ශාකයක වර්ධනය ශාකයක වර්ධනය ආදර්ශනීය කිරීම right අවශ්‍ය ද්‍රව්‍ය ආදර්ශනීය කිරීම කියලා ලියා ගන්නවා ශාකයක වර්ධනය ආදර්ශනීය කිරීම අවශ්‍ය ද්‍රව්‍ය තෙත පස් සහිත යෝගට් කෝප්ප මුං බීජ කීපයක් අවශ්‍ය ද්‍රව්‍ය මොනවද සර්? අවශ්‍ය ද්‍රව්‍ය තෙත පස් සහිත යෝගට් කෝප්ප මුං බීජ කීපයක් ජලය මිනුම් පටියක් දෙවෙනියට මොකද්ද කිව්වේ? මුං බීජ කීපයක් ජලය මිනුම් පටියක් ඊට පස්සේ මුං බීජ කීපයක් ජලය මිනුම් පටියක් හරි ක්‍රමය කියලා ලියන්න ක්‍රමය මුං බීජ කිහිපයක් ගෙන දිනක් පමණ ජලයේ පොඟවන්න සර් මුං බීජ කිහිපයක් ගැන දිනක් පමණ ජලයේ පොඟවන්න ඊළඟ කරුණ සර් දිනක් පමණ ජලයේ පොඟවන්න ඊළඟ කරුණ එම බීජ තෙත පස් සහිත යෝගට්
කෝපයක සිටවන්න. හරි ඊළඟ කරුණ ලියා ගන්න. අපි මුං බීජ පැලවෙනවට අපි කියන නමක් මොකක්ද කියන්නේ? ප්‍රරෝහණය. ප්‍රරෝහණය කියන්නේ පැලවෙන එක. හරි ඊට පස්සේ අපි මේ යෝගට් කෝප්පේ මේ මුං බීජ ටික දැම්මට පස්සේ මේ මුං බීජ මොකද වෙන්නේ? ප්‍රරෝහණය වෙනවා නේ. පැලවෙන ප්‍රරෝහණය වෙනවා. ප්‍රරෝහණය හරි ඊළඟ කරුණ ලියන්න. දිනකට පමණ පසු මුං බීජ ප්‍රරෝහණය වීමට දිනකට පමණ පසු මුං බීජ ප්‍රරෝහණය වීමට ආරම්භ වේ. දිනකට පමණ පසු මුං බීජ ප්‍රරෝහණය වීමට ආරම්භ වේ. බාලෙක් පුරන වගේ શબ્දයක් ඇහෙනවා. ඔව් ස්වභාවික શબ્දනේ. ස්වභාවික શબ્ද. මම දැන් කොහොමද ගන්න ඉන්නේ මම මේ මයික් එකක් මේ මයික් කරා ඒකට හරියන්නේ නැහැ. ওই වගේ શબ્ද එන්න පටන් ගත්තා. මම ගලවලා දැම්ම ඊට පස්සේ. දැන් මම හොඳ මයික් එකක් ඕඩර් කරලා තියෙන්නේ බලමුකෝ ඒකවත් දාලා නේ. එතකොට ওই શબ્ද සමහරකට කැන්සල් වෙයි. ඇහෙන්නේ නැහැ. ඒතර මගේ શબ્ද විතරක් ඇහි. බලමුකෝ අපි ඈ. හරි. හරි ඊට යටින් ලියන්න. ඊට යටින් ඒකටමද? ඊට යටින් ඊළඟ කරුණ. ඒක මොනවාත් කරනවද? ඊට යටින් රයිට් ලියන්න. මුං බීජ ප්‍රරෝහණය වීමෙන් පසු මුං බීජ ප්‍රරෝහණය වීමෙන් පසු මුං බීජ ප්‍රරෝහණය වීමෙන් පසු සෑම මුං පැලයකම මුං බීජ ප්‍රරෝහණය වීමෙන් පසු සෑම මුං පැලයකම වර්ධනය වන උස දිනපතා මැන මොකක්ද වර්ධනය? මුං බීජ ප්‍රරෝහණය වීමෙන් පසු සෑම මුං පැලයක්ම වර්ධනය වන උස
සෑම දිනකම වර්ධනය වෙන උස සෑම දිනකම මන සටහන් කරගන්න සෑම දිනයකම මන සටහන් කරගන්න සෑම දිනයකම මන සටහන් කරගන්න ඒකටම ලියන්න උස මැනීමේදී I can උස මැනීමේදී සර් එකටමද ඔව් ඒකටම උස මැනීමේදී සෑම මුං පැලයකම උස මැනීමේදී සෑම මුං පැලයකම දක්නට ලැබෙන පත්‍ර සංඛ්‍යාවද සටහන් කරගන්න දක්නට ලැබෙන පත්‍ර සංඛ්‍යාවද සටහන් කරගන්න නිරීක්ෂණ කියලා ලියලා මෙන්න මේ රූපය අඳගන්න ලස්සන අඳගන්න ඕනේ අපි හොඳ චිත්‍ර ශිල්පියෙක්මත් ඉන්නවනේ මේ කියන්නේ යෝගට් කෝපය මුං බීජ ඇට මුං බීජ නේද මුං බීජ ගොඩක් තියෙනවා ඇඳගන්න තෙත පස පැහැදිලිව පේන්නේ නැහැ හොඳට පේනවා සර් ස්ක්‍රීන් එක නෑ සර් පැහැදිලිව පේනවා. ඔව් සර්. හරි පැහැදිලිව පේනවා සර් පැහැදිලිව පේනවා එතකොට මේ මොනවාද මුං පැල නේද මුං පැල මුං පැලයක් පැලනකොට මුලින්ම නේ තියෙන්නේ මුං පියලි බීජේ පියලි බීජ පියලි මෙන්න තියෙන්නේ මේ පියලි දෙක හැරෙනවා
හරි. ඉවරද කොහොමද? හරි එනකම්. අඳිනවා සර්. අඳලින් ඉවරයි සර්. අඳලි ඉවරයි සර්. හරි එහෙනම් මකන්න ඈ. හරි එනකම්. හරි. ඔව් ඊට පස්සේ අපි දැන් අර මොකද කරන්නේ මේකේ උස බලන්නේ ටේප් එක කියලා. හරි. අපි උස බලන හැම දිනපතාම ඇවිල්ලා නේ. දිනපතාම ඇවිල්ලා උදේට හැමදාම උදේට ඇවිල්ලා අර ටේප් එක අරගෙන මේකේ උස බලනවා නේ. දැන් මේ වගේ තියෙන පුළුවන් එක ශාක. හරි අපි එක ශාකයක් ගත්තොත් එහෙම අපි එක ශාකයක් ගැන සැලකුවොත් එහෙම මේ උස බලන්න පුළුවන්. सेंटीमीटर කීයද කියලා සෙන්ටිමීටර් දෙකක් වෙන්න පුළුවන්. හරි ඔයගේ දිනපතා බලනවා. හරි. ඒක ඊළඟ දවසේ දැන් මම මේ ඇඳට දැන් මේක අපි දෙවෙනි දවසේ කියලා දෙවෙනි දවසේ මේ ශාකයේ උස. හරි. උස කියන්නේ මෙතන ඉඳලා මෙතෙන් තියෙන උස. හරි. මෙතන ඉඳලා මෙතෙන් තියෙන උස බලනවා. ඔයගේ ඔක දිනපතාම අපි බලනවා. බලලා අපි ඒක සටහන් කරගන්නවා. සෙන්ටිමීටර් පළවෙනි දවස් දෙකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සෙන්ටිමීටර් හතරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ 8ක් වෙන්න පුළුවන්. 10ක් වෙන්න පුළුවන්. 12ක් වෙන්න පුළුවන්. එන්න ගහ උස යනවා. ඕක රෙකෝඩ් කරගන්න. ඒ වගේම තමයි පත්‍ර සංඛ්‍යාව. මුල් දිනේ පත්‍ර කීයක් අපිට දකින්න පුළුවන්ද? මුල් දිනේ පත්‍ර 100 පත්‍ර එකක් දකින්න පුළුවන්. ඊට පස්සේ පත්‍ර දෙකක්. පත්‍ර හතරක්. පත්‍ර 6ක් පත්‍ර 8ක් ඒ වගේ අපිට දකින්න පුළුවන්. නිරීක්ෂණයටද අපි දැන් වගුගත කරන්න ඕන මේක. වගුගත කරන්න. දිනය ඊට පස්සේ මුල් පැලේ උස අපි දැන් ගන්න දෝන. ඇඳ ගන්න. මුල් පැලේ උස ඊට පස්සේ දක්නට ලැබෙන පත්‍ර සංඛ්‍යාව. දක්නට ලැබෙන පත්‍ර සංඛ්‍යාව.
ඕක කරන්නත් ඕනේද? මේක කරලා බැලුවක් කවන්නේ සරලයිනේ. මේ මුල් පැලේ මේනකොටම කොළ පාට කෙලියක් වගේ එන එකේ නම මොකද්ද සර්? මොකද්ද කොළ පාට? කොළ පාට මේ පෙති දෙකක් තියෙන්නේ. ඔව්. මුල් පැලේ එනකොටම ඒකේ නම මොකක්ද? අර මුං පැලේ කියන්නේ මුං ඇටේ අර පියලි දෙක වෙන්න වෙනවා. දෙකට මැදි. දැන් අපි මුං බීජය ගත්තොත් ඒ පුතා දැන් මෙහෙම මුං බීජය තියෙනවානේ. මේක පියලි දෙකකින් යුක්තයි. හරිද? අපිට මේක දෙකට මේව පලවන්න පුළුවන්. දෙක වෙන් කරගන්න පුළුවන්. එතකොට මේක මැදින් තමයි ඔය ගහ වර්ධනය වෙන්න පටන් ගන්නෙ. හරිද? ඒ කියන්නේ මෙයා ඔන්නෝම දෙකට බෙදෙනවා. දෙකට බෙදලා මේ මැදින් දැන් ඔන්නෝම මුල් මෙයාගේ මුල් ලෝම එන්න පටන් ගන්නවා. හරි? ඊපස්සේ මේ මැදින් තමයි ත්‍රිකිල්ල දාන්නේ. හරි? ත්‍රිකිල්ල දාලා එන්න. එතකොට මේ දෙක මේ එන මුල් බීජ පියලි දෙක. මේ මැදින් මේ ශාකේ වර්ධනය වෙන්න පටන් ගන්නත් මේ පියලි ඇතුළෙන්නේ එක පැත්තකින් මුල වර්ධනය වෙනවා අනිත් පැත්තෙන් කඳ වර්ධනය වෙනවා. එතකොට මේ පියලි දෙක ඉස්සිලා එනවා පොළවේ. හරිද? අපි මේ පොළව ගත්තොත් එහෙම පොළව අභ්‍යන්තරේ දැන් මොනෝ පියල්ලා දේවල් පොතේ තියෙන රූපේ. හරි මුලින්ම මොනෝම කොහොමද මුල් වර්ධනය වෙන්න පටන් ගන්නවා මුලින්ම. ඊට පස්සේ මෙයා උස යනවානේ මේ කොටස උස යනවා. උස යනකොට මෙයා පොළවේ උඩට ඔන්නෝම මතුවෙනවා පියන්නේ. අපි දැන් මේක පස් දාලා වලලෝපකනේ දැන් මේක පොළවේ උඩට එනවා මෙයා. උඩට ඇවිල්ලා මේ වගේ මේ දෙක ගැලවිලා යනවා. හරි? ඔන්නෝයගේ ওই දෙක ගැලවිලා යනවා. මේ මුල් පටන් ගත්තා. මුං බීජ පියලි. හරි. අපි දැන් පළවෙනි දවසේ. ඔව්. අපි පැලයක් හිටවලා බලන්න ඕනේද? බලන්න පුතා බලන්න. දැන් රෙකෝඩ් කරලා බලන්න කියන්නේ මුං ඇට ස්වල්පයක් දාලා යෝගට් කප් එක දාලා හරි නැත්නම් වෙන මොකක් හරි මල් පෝච්චි එකක් හරි කමන්නේ දාලා පැල කරලා බලන්න සතියක් දවස් 7ක් බලන්න මෙයා කොහොමද වර්ධනය කියලා. ඒක වීඩියෝ එකක් දාන්න වීඩියෝ ක්ලිප් එකක්. ඔය වීඩියෝ ක්ලිප් එකක් කරන්න පුළුවන්ද? පුළුවන් නම් කවන්න බැරි නම් ෆොටෝස් දාගන්න හැමදාම. දිනපතා. හරි පළවෙනි දවසේ පින්තූරය ගත්තා. දෙවෙනි දවසේ පින්තූරය ගත්තා. තුන්වෙනි දවසේ පින්තූරය ගත්තා. එහෙම කරලා දාන්න. දැන් පළවෙනි දවසේ අපිට මොකක්ද උස ගැන අපිට කියන්න බෑ. අපිට පේන්නේ නැහැ. හැබැයි අතුලේ මෙයා වර්ධනය වෙන්න පටන් ගෙන තියෙනවා. සමහර වෙලාවට වර්ධනය වෙලා තියෙන්න පුළුවන්. සෙන්ටිමීටර් භාගයක් හරි එකක් හරි තියෙන්න පුළුවන්. හරි ඒක මුං බීජේ හැටියට තමයි. අපි එකක් කියලා දාමුකෝ. හරි ඒක පත්‍ර සංඛ්‍යාවක් අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. දෙවෙනි දවසේ අපි තුමු මෙයා දැන් සෙන්ටිමීටර් 3ක් උස ගිහිලයි තියෙන්නේ. හරි. එතකොට පත්‍ර සංඛ්‍යාවනේ රිකිලි වගේ යන්තම් අපිට දෙකක් බලා ගන්න පුළුවන්. 4 වෙනි දවසේ ඊළඟ 3 වෙනි දවසේ සෙන්ටිමීටර් 5ක් උස ගිහිල්ලා තියෙන්න පුළුවන්. හරි එතකොට මේකේ පත්‍ර සංඛ්‍යාව නිරීක්ෂණය කරලා බලන්න. 4ක් වෙන්න පුළුවන්. ඒ රිකිල්ල වගේ දෙකකට ඇවිල්ලා ගන්න පුළුවන්ද? හරි. ඊට පස්සේ 4 වෙනි දවසේ වර්ධනයෙන් ටිකක් වේගවත් 8යි. පත්‍ර සංඛ්‍යාව බලන්න කොහොමද තියෙන්නේ කියලා. සමහරවිට මේ වෙනස් වෙන්න පුළුවන් පුතාලා. අපි ඒකට බලා ගන්න ඕන කොහොමද දිනපතා මේකේ උස යනවා නේ. මුම්පැලේ උස යනවා දිනපතා. ඒ වගේම පත්‍ර සංඛ්‍යාවත් එන්න වැඩි වෙනවා. පත්‍ර සංඛ්‍යාවත් එන්න වැඩි වෙනවා. හරි.
මේ ටේබල් එක අඳ ගන්නකො. ඕක කරන්නේ දවස් 7ක්ද? නෑ නෑ දාලා බලන්න. සතියක් බලන්නකො. දවස් 7ක් බලන්න. දවස් 7ක් බලන්න. අපිට ඕන පැලයක් ගන්න. මේක ඇද ගන්න එපා. පත්‍ර කියන පුතා මෙහෙම මෙතන දැන් මේ සම්පූර්ණ රිකිලෙන්න පටන් ගන්නවා උඩින්. සම්පූර්ණ පත්‍ර දෙකක් තියෙනවා. ඊට පස්සේ තව පත්‍ර දෙකක් එන්න පටන් ගන්නවා. අපි ඒකත් එතකොට පත්‍රයක් විදිහට සලකනවා. නිකන් දෙපැත්තේ රිකිලි දාන්න පටන් ගන්නවා. කොළ දෙක. කාගේද මයික් එක ඔන් වෙලා තියෙන්නේ? හරිද? හඳගෙන ඉවරයිද? සමහරකයි තව අඳිනවා. කෙරුණ ඉවරද ඇදලා? ආ උදා වෙලා දෙන්නෙක් ඉන්නවද? එක්කෙනයිද? නැත්නම් ඩිවයිසස් දෙකකින් ගිහිල්ලාද? උදානේ අනිත් උදානේ කවුද? right හරි එතකොට අර පේපර් එක තිබ්බා නේද ඌර්ධිමානය කියලා එක. ඌර්ධිමානය අපි භාවිතා කරන ශාක වර්ධනයක් මනින්න. ශාක වර්ධනයක් කොහොමද වෙන්නේ කියලා මනින්න ඌර්ධිමානය භාවිතා කරනවා. ඒකෙදි කරන්නේ මෙහෙමයි. ඌර්ධිමානයේදී කරන්නේ දැන් අපි අර වගේ මල් පෝච්චියක් ගන්නවා. මල් පෝච්චියේ පැලේ හිටවලා තියන්නේ. හරි. දැන් ඔය වගේ පැලේ තියෙනවා. කොත්ත යෙමේ මේ තුවාලේ මේක කොත්ත ගැලුණා. මයික් ඔෆ් කරන්න පුතා. අපි මොකද කරන්නේ? දැන් මෙහෙම ආධාරකයක් තියෙනවා. ඒ ආධාරකයෙන් අපි මෙතන හයි කරනවා කප්පියක්. සර් ඒ අඳපු රූපේ පෙන්වන්න ඕනද?
ඔව් කප්පියක් තියෙනවා. මේක ඇඳගත්තක් කමන්නේ හරිද? ඇඳගන්න එපා ඉතින් ආගන්නකෝ. කප්පියක් තියෙනවා. අපි මොකද කරන්නේ? මේ පැලේ තියෙනවානේ මේ පැලේ මෙන්න මේ හැටි රිකිල්ල හරියෙන් අපි නූලක් ගැට ගන්නවා. නූලක් ගැට ගහලා මෙන්න මේ කප්පිය වටා මෙහෙම අරගෙන අපි මෙතන යම්කිසි බරක් එල්ලනවා. මෙතන යම්කිසි බරක් ගල් කැටයක් හරි මොකක් හරි පොඩි බරක් ලොකු බරක් එල්ලන්නේ මේ දැල්ල කැඩලා යන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ මේ කප්පිය තියෙනවානේ මේ කප්පිය දර්ශකයක් හයි කරනවා. මකණයක් තුනක් එල්ලන්න පුළුවන්ද? ඔව් මේක බලන්න ඕනේ ඉතින් ඒකේ හැටියට හරිද? මකණේ නම් බර මදි එහෙම හිතන්නේ. දැන් මේ වගේ දර්ශකයක් කියන්නේ කට්ටක් තියෙනවා මේ දර්ශකයට හයි කරලා. හරි මේ ඊතල හැටිති කට්ටක් තියෙනවා. මේක තව ටිකක් ඕන අපිට දික් කරලා ගන්න පුළුවන් මෙහෙම. ඊට පස්සේ මේ හරිය අපි හයි කරනවා මොකද්ද? මෙන්න මේ වගේ දර්ශකය හරි අපි හිතුවොත් එහෙම මෙතන අපි මොකක් හරි මෙතන දැන් මේ කට්ට මුලින්ම තියෙන තැන අපි මෙතන ඉඳලා ගමුකෝ. හොඳක් කියන්නකෝ කරලා right. හරි මේ ස්ථානේ අපි මුලින්ම හයි කරන දවසේ අපි හිතනවා බිඳුවයි කියලා. ඊට පස්සේ අපි මේක මාර්ක් කරනවා 1 2 සෙන්ටිමීටර 3 4 5 6 ඔය වගේ ඒකක තියෙනවා සෙන්ටිමීටර වල. හරිද? මේක ඊට පස්සේ මෙහෙම හයි කරලා තියෙනවා මේ ආධාරකයට මේක මොම හයි කරලා තියෙනවා. මොකද වෙන්නේ? මේ ගහ උස යනකොට නේ මේ පැලේ උස යනකොට මේ පැත්තේ මේක පාත් වෙනවා. හරි මේ පැලේ උස යනකොට මේ පැත්තේ මේක පාත් වෙනවා. පාත් වෙනකොට මේ පුලිය කැලකෙනවා නේ. ඔය කප්පිය කැරගෙනවා. නේද? අපි ලින්දෙන් වතුර අදිනකොට ලින්දේ කප්පිය කැරකෙන්නේ. ඒ වගේ මෙයා කැරකෙනවා. මෙයා කැරගෙනකොට අපි මුලින්ම අපිට මෙයා බිඳුවට අපි කට්ට සෙට් කරලා තිබ්බා කියලා. පරිශනායි අපි ඇටෝම සකස් කරන වෙලාව අපි මේ කට්ට මේ පුලිය කරකවල බිඳුවට සකස් කරලා තිබ්බ කියලා හිතන්නකෝ. ඊට පස්සේ බලනවා දිනයකට පස්සේ බලනවා මේ කට්ට කොතනද තියෙන්නේ කියලා. මේක එකට ගිහිලා තියෙන්න පුළුවන්. නැත්නම් දෙකට ගිහිලා තියෙන්න පුළුවන්. නැත්නම් තුනට ගිහිලා තියෙන්න පුළුවන්. මෙයා වර්ධනය වෙලා තියෙන හැටියට. හරි. ඊට පස්සේ මෙතනොත් අපිට මතක ගන්න පුළුවන් මේ ශාකයේ කොච්චර වර්ධනය වෙලා තියෙන්නේ කියන එක. මේකට අපි කියනවා මොකද්ද? වෘද්ධිමානය. හරි. එතකොට මෙතන කුඩා ස්කන්ධය. එතකොට මේක නූල. මේ තියෙන කප්පිය. එතකොට මේක ඇවිල්ලා මොකක්ද? මිනුම. නැත්නම් දර්ශකය. ඔක ඇඳගන්න. ඇඳගන්න. මේක ආධාරකය. ඕකේ ඇඳගන්නද? ඔව් පුතා ඇඳගන්න.
කලින් ඇදගත්ත තියෙනවා ඒක පෙන්නන්නද? මොකද්ද? කලින් ඇදගත් එකක් තියෙනවා ඒක පෙන්නන්නද? අර එදා පේපර් එක සාකච්ඡා කරද්දී එඳපු එකද? ඔව්. කමන්න නෑ ඕනේ මේක අද ගන්න. සම පුත් මාර්ථකාවක් ලියන්නේ නේද? නෑ නිකම් අද ගන්න වෘද්ධිමානි කියලා යටින් අද ගන්න. මට සිග්නල් නැති වුණා ඔක අඳින්න කිව්වද? ඔව් පුතුව මේක අද ගන්න. ඔයාලට දැන් ඔය සිග්නල් අඩු වෙනා මෙහෙම දැන් ගෙදර සමහර ෆෝන්ස් දෙකක් තුනක් තියෙන පුළුවන් මොබයිල් ෆෝන් නේද? සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා එක ෆෝන් එකකින් හොට්ස්පොට් දාගන්න. ඒ ෆෝන් එක එතන තියන්න. තියලා හොට්ස්පොට් එකෙන් ගන්න. ඔයාලා normal wifi යන විදිහට ෆෝන් එකෙන් ගන්න. හරි. වහලේ නේද? වහලේ උඩ සිග්නල් තියෙනවා අර ෆෝන් එක ගිහිල්ලා තියන වහලේ උඩ. මොකද හොට්ස්පොට් දාගෙන යන්න. ඇඳලා ඉවරයි සර්. right. කවුද? අම්මට සද්දයක් එනවනේ සර්. සර් බණ වේදනාවක් ඇහෙනවා. නෑ ඒ ඇවිල්ලා මේ මුස්ලිම් පල්ලියක මේ යාඥාවක් යනවා. ඔයාලට හොඳට ඇහෙනවනේ. මං කියන එක ඇහෙන්නේ නෑ. අනිත් පිටේම හොඳට ඇහෙනවා. අර ගව් ගාලා ඈත තියෙන ශබ්දය ඇහෙනවා. ඇදලා ඉවරයිද මේක? ඇස තාම අදිනවා. මේ පැත්තකින් ලියා ගන්න. සර් තාම ලිව්වේ නෑ. හරි නම. හරි. මොකක්ද සර් මේ උඩින් කයන්න කියලා තියෙන ඉතිරි ටික නම් පේන්නේ හරියට. මේක පේන්නේ කප්පිය. පුලි කප්පිය කියලා කියන්නේ. සර් ඒ චූටි කප්පි තියනවාද? ඔව් තියෙනවා. ඔයාලට මේක හදා ගන්නත් පුළුවන්. කප්පියක් ඕන හදා ගන්නත් පුළුවන්. කඩදාසි මේ කාඩ්බෝඩ් කෑලි වලින් එහෙම කපලා කාඩ්බෝඩ් කෑල්ලක් කපලා මේක හදා ගන්නත් පුළුවන් මේ කප්පියක්. මේක ගොඩක් බර එකක් වෙන්න බෑ. සහැල්ලු එකක් වෙන්න ඕන. හොඳට ඉක්මනට කැරකෙන්නත් පුළුවන්. නැත්නම් ඉතින් මේ කප්පිය කරකවන්න මදි වෙනවා. අර ලිඳේ දෙන කප්පිය හරියන්නේ නැහැ මේකට. ෆෝම් වලින් හදුවට කමක් නැද්ද දැන් ගන්න යන්න බැරි හන්දා? ඔව් අන්න හරි. ඔව් රිජි ෆෝම් වලින් උනුත් පුළුවන් ගන්න. සර් සිග්නල් ප්‍රොබ්ලම් එකක් ඉන්න කටුනා මේ පිට කීයක් අයින් වුණාද මුලින් නම් කරපු නෝට් වලට? මුලින් නම් ඔව් අමාය පිටු කීයක් කියන්න ඕනද කියන්නේ?
මට දෙකයි කාලා ගියා. දෙකයි කාලා ගියා. පිටු දෙකයි කාලා. කොළ නෙවෙයි පිටු. ඕක අද ගන්නද? ඔව් මේක ඇඳ ගන්න කියලා නම් ගොඩක් වෙනවා. ඇඳලා ඉවරද? දැන් ජොයින් වෙච්ච පුතා මේ මෙතනද ඉඳ තියාගන්න. නැත්තම් වෙලා යනවනේ ක්ලාස් එකට. ඔයා මේක ඉඳ තියාගන්න. දැන් නෝට් දානවනේ ළමයි. ලස්සන ලියලා නේද? හරි. තරලකුණ දාලා ලියා ගන්න යටින්. චුට්ටක් ඉන්නකො මා right ලියා තරලකුණ දාලා ශාකයක වර්ධනය මැනීම සඳහා වෘත්තිමානය භාවිතා කරයි. මොකද්ද සර්? ශාකයක වර්ධනය මැනීම සඳහා වෘත්තිමානය භාවිතා කළ හැකිය. වෘත්තිමානය භාවිතා කළ හැකිය. බුද්ධිමානය භාවිතා කළ හැකිය. පොඩ්ඩයි නේද? හරි ලියන්න. මෙහි ශාකයේ ඉහළ ඊළඟ වෙනම ලියා ගන්න. වෙනම ලියා ගන්නකො. මෙහි ශාකයේ රිකිල්ල අසල මෙහි ශාකයේ රිකිල්ල අසල මේකට රිකිල්ල මේ ශාකයේ රිකිල්ල අසල මෙහි ශාකයේ රිකිල්ල අසල නූලක් ගැටගසා ඉහත රූපයේ පරිදි සර් විනාඩි 4 මුන්නෑනේ නූලක් ගැට ගසා ඉහත රූපයේ පරිදි
ඉහත රූපයේ පරිදි කප්පියක් ඉහත රූපයේ පරිදි කුඩා සැහැල්ලු කප්පියක් මතින් කුඩා සැහැල්ලු කප්පියක් මතින් දාලා විනාඩි 7ක කටුන්නේ නේද? නෑ කුඩා සැහැල්ලු කප්පියක් මතින් කුඩා සැහැල්ලු කප්පියක් මතින් යවා අනෙක් පස කුඩා ස්කන්ධයක් එල්ලනු ලැබේ. යවා අනෙක් පස නූලේ කෙළවරේ right අනෙක් පස නූලේ කෙළවරේ අනෙක් පස නූලේ කෙළවරේ කුඩා ස්කන්ධයක් එල්ලනු ලැබේ. නූලේ කෙළවරේ කුඩා ස්කන්ධයක් එල්ලනු ලැබේ. සර් පොඩ්ඩක් කාලේ මුල ඉඳන් කියනවද? මෙම ශාකයේ රිකිල්ල අසල චුටයින එක්කෙනෙක් කියන්න. මේ ශාකයේ ඉතාසල නූලක් යට ගසා ඉහත රූපයේ පරිදි සැහැල්ලු කප්පියක් මගින් යවා අනෙක් පස නූලේ කෙළවරේ කුඩා ස්කන්ධයක් එල්ල හරිද? හරි. ඊට යටින් ලියන්න. ශාකය වර්ධනය වන විට ශාකයේ වර්ධනය වන විට කප්පිය කැරකෙන අතර ශාකයේ වර්ධනය වන විට කප්පිය කැරකෙන අතර ශාකයේ වර්ධනය වන විට කප්පිය කැරකෙන අතර කුඩා ස්කන්ධය පහළට ගමන් කරයි. කුඩා ස්කන්ධය පහළට ගමන් කරයි. එවිට කුඩා ස්කන්ධයක් පහළට ගමන් කරයි. ඒකට මැද ගමන් කරයි. ඒකටම ලියන්න. එවිට කප්පියට සවිකර ඇති ඊ හිස
කප්පියට සවි කර ඇති ඊ හිස මේක පුතා මිනුම් දන්න මේක මිනුම් ගන්න කියලා දාන්න. කප්පියට සවි කර ඇති ඊ හිස කප්පියට සවි කර ඇති ඊ හිස චලනය වේ. කප්පියට සවි කර ඇති ඊ හිස චලනය වේ. ඊ හිස චලනය වේ. ඊ හිස චලනය වන අර වාක්‍යයට ඒකටම සර්. ඔව් ඊ හිස චලනය වන දුර අණුව ඊ හිස චලනය වන දුර අණුව ඊ හිස චලනය වන දුර අණුව මිනුම් දණ්ඩ මගින් ඊ හිස චලනය වන දුර අණුව මිනුම් දණ්ඩ මගින් ශාකය කොපමණ උසක් මිනුම් දණ්ඩ මගින් ශාකය කොපමණ උසක් ශාකය කොපමණ උසක් වර්ධනය ඌයේදයි ශාකය කොපමණ උසක් වර්ධනය ඌයේදයි ශාකය කොපමණ උසක් වර්ධනය ඌයේදයි මැනිය හැක ශාකය කොපමණ උසක් වර්ධනය ඌයේදයි මැනිය හැක පැහැදිලිද තේරුණාද කාටවත් තේරුම් නැද්ද මම හැබැයි හොඳට ඔයාලට හොඳ තේරෙන්නේ කියලා දෙනවනේ නේද කීප වතාවක්ම කියව right තේරුණා සර්. right හරි okay තේරුණා සර්. right තේරුණා සර්. හරි පෝෂණය ඊළඟ ලක්ෂණය පෝෂණය ජීවීන්ගේ ලක්ෂණ නේ දෙවනි ලක්ෂණය තමයි පෝෂණය නියුට්‍රිෂන් පෝෂණ අපි කියනවා මොකද්ද නියුට්‍රිෂන් පෝෂණය එතකොට ජීවීන්ගේ මූලික ලක්ෂණය වර්ධනය තියෙනවා ඊට පස්සේ පෝෂණය ගැනද අපි කතා කරන්න යන්නේ නේ ජීවීන්ගේ පෝෂණය
දැන් අපි ආහාර ගන්නවානේ නේද? අපි කාටද යැපෙන්නේ? අපි පෝෂණය පුදා කොටස් දෙකකට බෙදනවා නේ. ස්වයංපෝෂී සහ විෂමපෝෂී කියලා. පෝෂණය අපි කොටස් දෙකකට බෙදනවා. ස්වයංපෝෂී සහ විෂමපෝෂී කියලා බෙදනවා. ස්වයංපෝෂී ඒ වගේම විෂමපෝෂී නේ. ස්වයංපෝෂී කියලා කියන්නේ තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගන්නවා. හරි? තමන්ට අවශ්‍ය ආහාර, තමන්ගේ දේහයට අවශ්‍ය ආහාර තමන්ම නිපදවා ගන්නවා. අන්න ඒකට අපි කියන ස්වයංපෝෂී කියලා කියනවා. විෂමපෝෂී කියලා කියන්නේ තමන්ට නිපදවා ගන්න බෑ තමන්ගේ ආහාර. ඒගොල්ලෝ අනිත් අය මත තමයි යැපෙන්නේ. හරි? අපි වගේ අය. අපි විෂමපෝෂී නේ. අපි ශාක ආහාරයට ගන්නවා, සතුන් ආහාරයට ගන්නවා නේද? අපි ශාක හා සතුන් මත යැපෙන ජීවීන් කොටසක්. හරි? ගොඩක් සත්තුත් එහෙම තමයි. සත්තු එහෙම තමයි නේ. සත්තු යනවා විෂමපෝෂී. සතු. ශාක ස්වයංපෝෂී නේ. ශාක ස්වයංපෝෂී. සමහර පරපෝෂී ශාකත් ඉන්නවා. හරිද? කියන්නේ විෂමපෝෂී දක්වන ශාකත් තියෙනවා. හැබැයි සමස්තයක් විතර ගත්තොත් එහෙම ශාක ස්වයංපෝෂී. ඔව්. ස්වයංපෝෂී කියන්නේ යාලා ආහාර විපදවා ගන්න ප්‍රභා සංශ්ලේෂණය මගින්. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හිරුවෙලි ඇති විට වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි ප්‍රයෝජන අරගෙන ඒගොල්ලෝ ආහාර නිපදවා ගන්නවා. ග්ලූකෝස් නිපදවා ගන්නවා. ඒකේ අතුරුඵලයක් විදිහට තමයි ඔක්සිජන් වායුව පිටවලා යන්නේ වාතයට. හරි? ශාක පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගන්නවා. කියන්නේ ඒක ශෝෂණය නෙමෙයි. ඒගොල්ලෝ අවශෝෂණය කරගෙන ශාක තුල ජලය තියෙනවානේ. ඒ ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි දෙක එකතු වෙලා හදනවා ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව පිට වෙලා යනවා ඒ ක්‍රියාවෙන්. ඒකට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ කවුද? සූර්යයා. සූර්ය ශක්තිය තමයි ලබා දෙන්නේ. සූර්යයා. හිරුවෙලි තියෙනවා. ඕක ලියාගන්න බෝඩ් එකේ තියෙන එක. ඒක ලියාගන්න එපා. විෂමපෝෂී දක්වන්නේ සත්තු නේද? මුවා, සිංහයා, අපි මිනිසා. ඒගොල්ලෝ විෂමපෝෂී. හරි? එතකොට විෂමපෝෂීන් අපි කොටස් තුනකට බෙදනවා නේද? ශාක භක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක. මේගොල්ලෝ අපි කොටස් තුනකට බෙදනවා. විෂමපෝෂීන්මයි. මොනවද? ශාක භක්ෂක. ඒ කියන්නේ ශාක තමයි මේගොල්ලෝ ආහාරයට ගන්නේ. උදාහරණ ගවයා, මුවා නේද? ඒගොල්ලෝ ශාක විතරයි ආහාරයට ගන්න. ශාක විතරයි නේද? ගවයා හරක් මේ නේද? හරකා මස් කන්නේ නේද? එතකොට ඒගොල්ලෝ ශාක විතරයි ආහාරයට ගන්න. අනිත් කට්ටිය මාංශ භක්ෂක කට්ටිය. ඔව්. මාංශ භක්ෂක. මස් ආහාරයට ගන්න අය. ඒගොල්ලෝ මස් විතරයි ආහාරයට ගන්න. වෙන සත්තු මරාගෙන කනවා නේද? සිංහයා, කොටියා, ව්‍යාග්‍රයා, කල්මහා ඒ වගේ සත්තු මාංශ භක්ෂකයි. තව කොටසක් ඉන්නවා ඔය දෙකම කන අය. සර්ව භක්ෂක. සර්ව භක්ෂක. මේගොල්ලෝ ශාක දේවලුත් ආහාරයට ගන්නවා, මාංශත් ආහාරයට ගන්නවා. උදාහරණයක් විදිහට අපි සර්ව භක්ෂකයි. අපි සර්ව භක්ෂකයි. සමහරව ඉන්නවා අපි අතර තියෙන අනේ වෙජිටේරියන් අය ඉන්නවනේ නේ. එහෙමත් බෙදෙනවා රයිට්. මිනිසා සර්ව භක්ෂකයි. හැබැයි ඔය අතරේ ඉන්නවා අනාදිපත්තුමත් වෙජිටේරියන් නේද? අනේ දන්නේ නැත්තා. ඒක දන්නේ. දැන් මිනිසා සර්ව භක්ෂකයි. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා නේ
ශාක භක්ෂක අය විතර ඉන්න මිනිස්සු අතරේ නේ. වෙජිටේරියන් අය. වෙජිටේරියන් අය සමහර මස් මාළු කන්නේම නැහැ. කිරි බොන්නේ නැහැ. ඈ හාල් මැස්ස එකක්වත් කන්නේ නැති අය ඉන්නවා. ඒගොල්ලෝ ඔව් බිත්තරයක් කන්නේ නැති අයත් ඉන්නවා. හරි? ඒගොල්ලෝ වෙජිටේරියන් අය. අන්න එයාලා එතකොට ඔය මිනිස්සු අතරේ සර්ව භක්ෂක අතරේ ශාක භක්ෂක ලක්ෂණ පෙන්වන අයත් ඉන්නවා. හරි? හරි. එතකොට ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය මේකදී මොකද කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙන්න ඕන පරිසරයේ හවුද කවුද කවුදයිද කවුද ඔව් කවුද බල්ලා නේද පූසා සර්ව භක්ෂකනේ අපි දෙන ආහාර කරනවා නේද බත් කරනවානේ බත් කරනවා හරි එතකොට මස් මාංශත් කරනවා අපි දෙන බත් දේවල් නේද ශාකමය ආහාරත් ඒගොල්ලෝ ගන්නවා අන්න ඒගොල්ලෝ සර්ව භක්ෂකයි ඔව් ඒක ප්‍රභා සංශ්ලේෂණය මොකද වෙන්නේ පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා එතකොට මේ වායුව ජලයත් එක්ක එකතු වෙලා ජලයත් එක්ක එකතු වෙලා මම ගන්දොත් මේක මකන්නේ ජලයත් එක්ක එකතු වෙලා නේද හදනවා මොනවද ග්ලූකෝස් සහ ඔක්සිජන් වායුව පිට වෙලා යනවා මේකට අවශ්‍ය ශක්තිය දෙන්නේ කවුද හිරු එළිය මේකට අවශ්‍ය ශක්තිය දෙන්නේ කවුද හිරු එළිය හරි මම මේ ලිව්වේ මේකට කියනකොට වචන සමීකරණයක් නේ මේ වචන සමීකරණයක් ඈ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙන්න ඕන ජලය තියෙන්න ඕන එයා හදනවා ග්ලූකෝස් ඒ වගේම ඔක්සිජන් වායුව පිට වෙලා යනවා අවශ්‍ය වෙනවා හිරු එළිය අවශ්‍යයි ප්‍රභා සංශ්ලේෂණයට හරි හරි ලියන්නකො මාතෘකාව පෝෂණය කියලා ලිව්වනේ නේද right ලියන්න පෝෂණය කියලා ලියන්න ජීවීන්ගේ පැවැත්ම සඳහා අපි මොනවද ලියන්න ජීවීන්ගේ පැවැත්ම සඳහා ජීවීන්ගේ පැවැත්ම සඳහා ආහාර අවශ්‍යතා ආහාර අවශ්‍යතා අටමට අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය ජීවීන්ගේ ආහාර අවශ්‍යතා ජීවීන්ගේ පැවැත්ම සඳහා
ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණීය ලෙස හඳුන්වයි. සපුරා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණීය ලෙස හඳුන්වයි. පෝෂණය ලෙස හඳුන්වයි. ඔව්. ඒකට මේ යටින් තරලකුණක් දාලා ලියන්න. යටින් තරලකුණක් දාලා ලියන්න. පෝෂණය දෙආකාරයකි. sorry. මෙහෙම ලියන්න. පෝෂණය අනුව ජීවීන් කොටස් දෙකකට බෙදිය හැකිය. පෝෂණය අනුව ජීවීන් කොටස් දෙකකට බෙදිය හැකිය. කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් කියලා ලියලා ඊට යටින් ලියන්න එක ස්වයංපෝෂී දෙක විෂමපෝෂී එක ස්වයංපෝෂී දෙක විෂමපෝෂී हरे एक यार के जाए एक लिया स्वयंपोषी उपमातृकावा एक स्वयंपोषी क्या लिया मातृकावा स्वयंपोषी एक स्वयंपोषी एक स्वयंपोषी एक वाहन तो लियान स्वयंपोषी के मुका इंग्लिश नाम ऑटोट्रोपिक वाहन तो लियान ऑटोट्रोपिक स्वयंपोषी के ने एक लिया वर्ण तो लिया ना इंग्लिश में ऑटोट्रोपिक AUTOTROPHIC ऑटोट्रोपिक हरी और ए अर्थ लिया ना තරුවක් දාලා ලියන්න තමන්ගේ ආහාර
තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්නා තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්නා තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්නා ජීවීන් ස්වයං පෝෂීන් ලෙස හඳුන්වයි. ජීවීන් ස්වයං පෝෂීන් ලෙස හඳුන්වයි. නිපදවා ගන්නා ජීවීන් ස්වයං පෝෂීන් ලෙස හඳුන්වයි. උදාහරණ ලියන්න ශාක 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 විතරක් නෙවෙයි පුතේ උතන ඉන්නවා ශාක ඉන්නවා තමන්ගේ ආහාර තමන් විසින්ම නිපදවා ගන්නා ජීවීන් ස්වයං පෝෂීන් ලෙස හඳුන්වයි. ඇල්ගී විශේෂ ශාක ඉන්නවා ඇල්ගී විශේෂ ඉන්නවා ඊට පස්සේ ඉන්නවා සමහර බැක්ටීරියා විශේෂත් ඉන්නවා. ඔව් සමහර බැක්ටීරියා විශේෂත් ඉන්නවා පුතා. සමහර බැක්ටීරියා විශේෂ හරි මෙහෙම ලියනකොට සමහර කියන වචනේ පාවිච්චි කරන්න. ගොඩක් බැක්ටීරියාවන් විෂම පෝෂී. කීප දෙනෙක් ඉන්නවා මේ තමන්ම ආහාර නිපදවා ගන්න පුළුවන් බැක්ටීරියාවන් ඉන්නවා. සමහර ශාකස සතුන්වනේ කන්නේ. ඔව් සමහර ශාක ඉන්නවා. හරි මෙහෙමයි වැඩේ. සමහර පරපෝෂිත ශාක තියෙනවා. හරි පරපෝෂිත ශාක තියෙන කියන්නේ සර්වභක්ෂක ලක්ෂණ පෙන්නනවා ඒගොල්ලෝ. සර්වභක්ෂක ලක්ෂණ පෙන්නනවා. උදාහරණ බාදුරා. දැන් බාදුරා ප්‍රභාසංශ්ලේෂණයක් කරනවා. ඊට අමතරව කෘමිසත්තුන්ව නේද? එයාගේ තියෙන බාදුරා මලේ අර ගොට්ටක් වගේ තියෙනවානේ. ඒක ඇතුළේ තියෙන පැණි විශේෂයක්. ඕකට වැඩෙන කෘමීන්ව මැරෙනවා. මැරුණට පස්සේ ඒ කෘමීන්ගේ තියෙන පෝෂණ ද්‍රව්‍ය එයා අවශෝෂණය කරගන්නවා. හරිද? අන්න එතකොට මොකක්ද මේ විෂම පෝෂී ලක්ෂණත් පෙන්වන අවස්ථාවක් තියෙනවා. හරි මේක ලියාගන්න උදාහරණ ශාක ඇල්ගී විශේෂ සමහර බැක්ටීරියා විශේෂ. right බාදුරා කොට බොනවා නේද? මොකද්ද? බාදුරා කොටු ඔව් සමහරක් අය මොනා ඉන්නයි. හරි ලියාගන්න මාතෘකාවක් ප්‍රභා සංශ්ලේෂණය කියලා. ප්‍රභා සංශ්ලේෂණය ප්‍රභා සංශ්ලේෂණය කියලා ලියාගන්න. ලියන්න තරලකුණක් දාලා ප්‍රභා සංශ්ලේෂණය කියන එක යටි මේ වරහන් ඇතුළේ ලියන්න ඉංග්‍රීසි නම ෆොටෝසින්තසිස්. ෆොටෝසින්තසිස් photosynthesis
ප්‍රභා සංශ්ලේෂණය. ඔව්. හරි ලියන්න තල්ලුණක් දාලා කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය උපයෝගී කොටගෙන කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය උපයෝගී කොටගෙන සූර්ය ශක්තිය ආධාරයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව සහ ජලය උපයෝගී කොටගෙන සූර්ය ශක්තිය ආධාරයෙන් ශාක තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ශාක තුල ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න. මෙම ක්‍රියාවලියේදී ඔක්සිජන් වායුව නිපද වේ. මෙම ක්‍රියාවලියේදී ඔක්සිජන් වාතය නිපද වේ. හරි මෙන්න මේක ලියාගන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු කිරීමයි ජලය ඊතලයක් ග්ලූකෝස් සහ ඔක්සිජන් හිරු එළිය. ඔන්න ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය. හරි මේක පුතා ඔයාලා සයන්ස් ඉගෙන ගන්නා තාක්කල් මේක ඔළුවේ තියෙන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් කියලා තියෙන එක කියන්න ඕනද? මේක ලියාගන්න. කාබන් ඩයොක්සයිඩ් ජලය ග්ලූකෝස් ඔක්සිජන් හිරු එළිය. ඉවර දැනගන්න. ලියන පොඩ්ඩක් ඉන්න සර්.
ලියලා ඉවරයි සර්. හා හා ඉවරයි සර්. හරි හරි මට අර අමායාකමගේ චිත්‍ර ගන්න දෙන්න බෑ. හරිද? පකනවා. හිරුවලිය කියන එකත් හිරුවලිය කියන එකත් ලියන්න ඕනේද? ඔව් ඒක තමයි යන්නේ. ඒකත් අද ගන්නවා. සෝයා මේවත් ගන්න ඕනේද? ඔව් එඳ ගන්න. සෝය ගහක් ගන්න ඕනේද? එඳ ගන්න ගායන. ඒ ලස්සනනේ. ගා තියනවා. විරත් අඳින්න ඕනේද? ඔව් ඒකත් එඳ ගන්න. ඔව් අර කාබන් ඩයොක්සයිඩ් ගලන ඔක්සිජන් කියන තැනම අඳින්න ඕනේ. ඔව් පුතා ඒක අරගෙන දිගටම කාබන් ඩයොක්සයිඩ් එකතු කිරීම ජලය ඊට පස්සේ ඊතලයේ උඩ හිරුවෙණිය ඇතිවිට කිව්වා ග්ලූකෝස් සහ ඔක්සිජන් ඊට පහළ මේක අර ගන්න. දැන් ඊර ළඟටමයි ගහ තියෙන්නේ නේද? මේ ගහ පිච්චේ ගන්න. right. මේ පැත්තේ කාබන් ඩයොක්සයිඩ් වායුව කාබන් ඩයොක්සයිඩ් වායුව නේ. ඊට පස්සේ මෙහෙම පොළව තියෙනවා. පොළවේ පහළට මේව දැන් මුල් තියෙනවනේ මේ ගහේ. ජලය මුල් මගින් උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පට්‍ර මගින් උරා ගන්නවා. මේ පැත්තෙන් එනවා මොනවද? හිරු නේ සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය උන සූර්යයා ලබා දෙනවා නේ. එතකොට ගහ ඇතුලේ ආහාර මෙයා නිපදවගෙන මෙයා ප්‍රයෝජනට ගන්නවා. මේ ශාක පත්‍ර මගින් පිට කරනවා ඔක්සිජන් වායුව. හරි. ජලය මුල් මගින් උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍ර වලින් උරා ගන්නවා. පත්‍ර මගින් ඔක්සිජන් වායුව එළියට දානවා පරිසරයට. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ දවල් කාලෙට. දවල්ට තමයි මේ ප්‍රභා සංශ්ලේෂණ සිද්ධ වෙන්නේ. මොකද දවල්ට නිර තියෙන්නේ. නේ ඉර තියෙන්න ඕනේ මේ වැඩේට. හරි. එතකොට දවල් කාලේට ශාක ශෝෂණයක් කරනවා නේ. ඊළඟ ලක්ෂණ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ශෝෂණයක් කරන ශෝෂණයේදී ඔක්සිජන් වායුවත් ලබා ගන්නවා යා. උරා ගන්නවා. අතයි ප්‍රභා සංශ්ලේෂණ මගින් ඔක්සිජන් වායුව පරිසරයටත් දෙනවා නේ. වැඩිපුර දෙනවා ඔක්සිජන්. එතකොට මේ ඔක්සිජන් තමයි මිනිසා හුස්ම ගන්න. මේ ඔක්සිජන් තමයි මිනිසා හුස්ම ගන්න. මේක අමතරව මම අර කිව්වේ නේද? සමහර ඇල්ගි ಜಾති, ඒ වගේම සමහර බැක්ටීරියා ಜಾති ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා මුහුදේ. සහ ජලාශවල ඉන්නවා. ඒගොල්ලොත් ඔය ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එතකොට එයාලා
ඔක්සිජන් වායු ගෝලයට මුදා හරිනවා. ඇල්ගි සහ සමහර බැක්ටීරියා වර්ග. right? එතකොට ලෝකයේ වැඩිපුරම සාගරය තමයි තියෙන්නේ නේ. එතකොට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඔය ඇල්ගි ඒගොල්ලෝ වායු ගෝලයට ලබා දෙනවා. හරි? ඒ ශුද්ධ ජීවි. හරිද? ඒ ශුද්ධ ජීවීන් වෙලා ඒගොල්ලෝ වායු ගෝලයට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දෙනවා. එතකොට අපි හුස්ම ගන්නෙ මෙන්න මේ ඔක්සිජන්. මේගොල්ලෝ මේ ක්‍රියාවලිය කරේ නැත්තම් ප්‍රභා සංශ්ලේෂණය කියලා නේද? ප්‍රභා සංශ්ලේෂණය මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්තම් ජීවයක් පවතින්නේ නැහැ පුතා. අපි ජීවත් වෙන්නේ නැහැ මම. මොකද අපිට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. හරි ඒක තමයි කියන්නේ ගස් කපන්න එපා කියලා කියන්නේ නේද? ගස් වනාන්තර එලි කරන්න හොඳ නැහැ. හරි? ඒ වුණාම හුස්ම ගන්න බැරි නේද? අපේ සමහර කොය මේ කට කතාවල් උත්තර නේ සමහර ප්‍රසිද්ධ නේ? අපේ පාර්ලිමේන්තුවේ ගිය පුද්ගලෙක් කිව්වනේ ඔක්සිජන් නේද? ඔක්සිජන් මොකටද කියලා අහුවනේ නේද? හරි? එහෙම අයත් ඉන්නවා. හරි? එතකොට මිනිස්සු වෙන්නේ සංවර්ධනය වෙනකොට ඕනගේ සට්ට වුණානේ. පුතාලා මේ මම අදට එහෙමනම් පන්තිය නවත්තනවා මේ සිග්නල් ප්ලස් වුණා. එhmenan මේ හැමෝටම සුබ රාත්‍රියක් අපි ඊළඟ දවසේ කතා කරමු ඈ පාඩම ඉදිරි කොටස. අයිබෝවන්. අයිබෝවන්. good night. good night.